මේ ධර්මානුශාසනාව සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉතා හොඳින් පවතින කාලෙක ඒ ශාසනයෙහි ප්‍රතිලාභ ලැබීම පිණිස බොහෝ දෙනා ඉතාම ආසාවෙන් ඉතා කැමැත්තෙන් උනන්දුවෙන් වාසය කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා බොහෝ කලක් ගත වී තිබෙන නිසා ධර්ම විනයෙහි ප්‍රතිලාභ ලැබීම දුෂ්කර දෙයක් විදිහටයි ලෝකයා පිළිගෙන තිබෙන්නේ. ඒ දුෂ්කර භාවය සිහිපත් කරගෙන ඒ දුෂ්කර භාවය මෙනෙහි කරගනිමින් ධර්මයෙන් පිළිසන්නක් ලබන්නට අපට බැරි වෙයිද කියන ශෝකය කනගාටුව බොහෝ දෙනා තුළ තියෙනවා. අද අප කල්පනා කළේ අප මීට පෙරත් ඇත්තටම මේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස තියෙන දුෂ්කර භාවයට බිය නොවි හැකි පමණින් ධර්මයෙන් පිළිසන්නක් ලැබීම පිණිස වන දහම් කරුණු සිහිපත් කර දීලා තියෙනවා. අද දවසේදීත් අපි කල්පනා කළා ශාසනයේ ඊටාම ජීවමානව තිබෙන නිසා සහයි බඳු කාලයක ජීවත් වන වාසනාවන්ත කොයි කාටත් ධර්ම විනයෙන් ලැබිය හැකි ඉහළම ප්‍රතිලාභයන් ලබා ගැනීම පිණිස යම් අනුග්‍රහයක් කිරීමට අප කල්පනා කළා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ පිළිවෙත් පුරා අවසන් කළ අය සහ පිළිවෙත් පුරන අයටයි ශ්‍රාවකයෝ කියලා කියන්නේ. එතකොට ඒ ශ්‍රාවකීන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් කොට්ටාස 4කින් යුක්ත බව අපහසා තිබෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා විදිහට. ශ්‍රාවකයා කවරෙක් වුණත්, ඒ කියන්නේ භික්ෂුවක් වුණත්, භික්ෂුණියක් වුණත්, උපාසක කෙනෙක් වුණත්, උපාසිකාවක් වුණත් එකම අරමුණක් ඇති කර ගැනීම පිණිසයි ඔවුන් කටයුතු කරන්නේ. එකම මාර්ගයක්, එකම පිළිවෙතක් අනුගමනය කිරීමෙන් තමයි ඒ සතර කොට්ටාශයම වන ශ්‍රාවකයන් තමන්ගේ ශ්‍රාවකත්වයේ උපදවා සම්පූර්ණත්වයට පත් කරගත යුතුව තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බැහැරව සිටින අයට වඩා බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පිවිසෙන අය, ශාසනය තුල පිළිවෙත් වඩන අය ඇත්තටම දුෂ්කර කටයුත්තක් කරන්නේ. ලෝකයේ අනිකුත් බොහෝ දෙනා බුදු සසුනෙන් බැහැර සිටින බොහෝ දෙනා දුෂ්කර දේවල් කරන වගේ පෙනුනට බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තුල ශ්‍රාවකීන් කරන කටයුත්ත ලෝකයේ තියෙන සියලු කටයුතු වලට අන් සියලු කටයුතු වඩා දුෂ්කර දෙයක්. නමුත් අපි ධර්මය හොඳින් තේරුම් ගත්තොත් අපට තේරෙන්න ඕන මේ දුෂ්කර කටයුත්ත දුෂ්කරව කරන දෙයක් නෙවෙයි. කොතරම් දුෂ්කර වුණත් ඊටාම සුවසේ කළ හැකි දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බව උපදවා සම්පූර්ණ කර ගැනීම. ලෝකේ අන් දේවල් එහෙම නැහැ. ඇතම් දේවල් ඊටාම දුෂ්කරයි. නමුත් අප තේරුම් ගත යුතුයි ඒ ධර්මයෙන් බාහිර දෙයක් වුණත් ඒ කටයුත්ත කරන රටාව, කරන විධික්‍රමය දන්නේ නැත්නම් ඊටා කුඩා දේ පවා දුෂ්කරයි. යමක් කරන විදිහ, යමක් කරන පිළිවෙල, ප්‍රතිපදාව දන්නවා නම් ඒ ගැන නිර්වුල් භාවයක් තියෙනවා නම්, ඊටා හොඳ දැනුමක් තියෙනවා නම් කුඩා කටයුත්ත නොවේ, ඊටා විශාල බලවත් කටයුත්තක්වත් පහසුවෙන් කරන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය සම්බන්ධයෙන්ුත් ඒ විදිහටමයි. ලෝකයේ තිබෙන දුෂ්කරම දේ ශ්‍රාවකත්වය ඇති කරගෙන සම්පූර්ණ කර ගැනීම. එය පවා කරන රටාව දන්නවා නම්, කරන පිළිවෙල දන්නවා නම් ඒ දුෂ්කර කටයුත්ත කළ හැකි දෙයක්. අදටත් කළ හැකි දෙයක්. මක්නිසාද ධර්ම විනය තාම සුරැකිව ඊතා යහපත්ව ජීවමානව තිබෙන නිසා. ධර්ම විනය තුලම තමයි ඒ ශ්‍රාවකත්වය ඇති කරගෙන සම්පූර්ණ කර ගන්නා පිළිවෙල තිබෙන්නේ. ඒතර මේ ධර්ම විනය මිනිසුන් අතර වෙන් වූ විශේෂ කොටාශයකට පමණක් නොවේ. තරාතිරමක් නැහැ. දුප්පත් වේවා, පොහොසත් වේවා, උගත් නොඋගත් සාමාන්‍ය මිනිසුන් කොයි කාටත් එකසේ ධර්ම විනය පුරුදු කරන්න පුළුවන්කම තිබෙනවා. කිසිම කෙනෙකුට බිය විය යුතු දෙයක් නෙවෙයි ධර්මයේ පුරුදු කිරීම. ධර්මයේ දන්නේ නැත්නම්, පුරුදු කරන විදියක් දන්නේ නැත්නම් තමයි බිය වෙන්නේ. එහෙම නැත්නම් ශෝක කරන්නේ. ධර්මය තේරෙනවා නම්, ධර්මයේ තේරුම් ගන්නවා නම්, ධර්මයේ පිළිගන්නවා නම් කුඩා ළමයට පවා, එහෙම නැත්නම් අකුරු ශාස්ත්‍රයේ දන්නේ නැති කෙනාට පවා, අපි නෝගත් කියලා සාමාන්‍ය භාෂාව කියන්නේ, ඒ බඳු අයට පවා මේ ධර්ම විනය සම්පූර්ණත්වයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙත් එහෙමයි. තා උගත් අය ධර්ම අවබෝධ කළා. නූගතුන් ධර්ම අවබෝධ කළා. බලවත් අය, දුබල අය, ධනවත් අය, දිලිඳු අය, සමාජයේ තරාතිරමක් නැතුව ඕනම පුද්ගලයෙකුට ධර්මය තේරෙනවා නම් ධර්ම අවබෝධ කරන්න පුළුවන්කමක් තියෙනවා. ධර්මයේ තේරුම් නොගත්තොත්, ධර්මයේ තියෙන පිළිවෙල දන්නේ නැත්නම් කොයිතරම් සාමාන්‍ය උගත්කම තිබුණත්, කොච්චර බලයක් තිබුණත් ඔහුට ධර්මය අවබෝධ කිරීම දුෂ්කර දෙයක්. බලන්න එදා සුනීත සෝපාක වගේ නූගත් අය ධර්ම අවබෝධ කළා. ඔවුන්ට අකුරු සාහිත්‍යයක් දනන් හිටියේ නැහැ. නමුත් රජවරු, සිටුවරු වැනි උගත් අය, ඊළඟට අමාත්‍යවරු වැනි උගත් අය, ඊට ප්‍රභූ අයත් ධර්ම අවබෝධ කළා. ඒ ශ්‍රාවකයාගේ වෙනසක් ඇත්තේ නැහැ. ශ්‍රාවකයා ඒ මට්ටමේදී සමානයි. දැන් රජ කෙනෙක් සෝවාන් වුණොත්, වහලෙක් සෝවාන් වුණොත් ඒ දෙන්නම ශ්‍රාවකත්වයෙන් සමානයි. රජ කෙනෙක් අරහත්ත්වයටපත් වෙනවා, දුප්පත් මිනිසෙක් අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයේදී දෙන්නම සමානයි. ශ්‍රාවකත්වය ඒ මට්ටමේදී තරාතිරමක් නැතුව සිළු දෙනාට සම වූ දෙයක්. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් විය යුතුයි ධර්මය දන්නවා නම්, ධර්මයේ දරාගෙන සිටිනවා නම් පීඩා රහිතව සුවසේ මේ ධම අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අද ඒ සඳහා අප ඊට කුඩා දේශනා දෙකක් තුල තිබෙන දහම් කරුණු සිහිපත් කර දෙන්න කල්පනා කළා. අප කලින් ඔබට ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බව ඇති කර ගැනීම තමයි ලෝකයේ තිබෙන දුෂ්කර කටයුත්ත වෙන්නේ. ඒ ශ්‍රාවකීන් භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියලා 4 කොටාශයක් බව අප සිහි කළා. ඒතර උපාසක බව ඇති කර ගැනීමත් දුෂ්කරයි, භික්ෂු බව ඇති කර ගැනීම ඊට වඩා දුෂ්කරයි. දැන් අපිට උපාසක බව ඇති කර ගැනීම දුෂ්කරකම කුමක්ද කියලාත් හිතෙන්න පුළුවන්. උපාසක භාවයට පැමිණීමත් දුෂ්කරයි. ඒතර භික්ෂුවක් වේවා, භික්ෂුන් වේවා, උපාසක උපාසිකාව වේවා, ශ්‍රාවකින් කියලා කියන්නේ ධම්මානුධම්ම පටිපදාවෙන් යුක්ත අය. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වඩන අය. ඒ වඩා අවසන් කළ අය වුණු ශ්‍රාවකයෝ. ඒතර යමෙක් සීල සමාධි ප්‍රඥා වඩනවා නම්, ධම්මානුධම්ම පටිපදාවෙන් යුක්තයි නම් ඔහු ශ්‍රාවකෙක්. ඉතින් මේ ශ්‍රාවකත්වයට පැමිණීම ලෝකයේ අන්දේට වඩා දුෂ්කරයි. ඒතර උපාසක බව ඇති කර ගැනීම පවා දුෂ්කරයි. භික්ෂු බව ඇති කර ගැනීම ඊටාම දුෂ්කරයි. මේ දුෂ්කර භාවය කියන්නේ කිසිසේත් කළ නොහැකි දෙයක්
කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ දුෂ්කර භාවය දුරු කරගෙන සුව පහසුවෙන්ම ධර්මය අවබෝධ කරගන්නට මඟ පෙන්වා දෙනවා. අපි ඔබට කුඩා දේශනා දෙකක් සිහි කරලා දීලා ඒ ඔස්සේ මේ දුෂ්කර භාවය දුරු කරගෙන ධර්ම අවබෝධය පිණිස ජීවිතේ දියුණු කරගන්න ආකාරයට යම් අනුග්‍රහයක් කරන්න කල්පනා කළා. සංයුක්ත නිකාය 4 පොත් වහන්සේ තුල ඊතා කුඩා දේශනාවක් තිබෙනවා. දුක්ඛර සූත්‍රය කියලා. සාරිපුත්‍ර රහතන් වහන්සේ මේ දහම් කාරණේ කියලා දෙන්නේ. සාරිපුත්‍ර රහතන් වහන්සේ මුණ ගැහුණා මේ ජම්මුක කියලා ගිහි කෙනෙක්. ඒ ගිහි කෙනා විටින් විට සාරිපුත්‍ර රහතන් වහන්සේ මුණ ගැහිලා විවිධ විදිහේ දහම් කරුණු කතා කරලා තිබෙනවා. ඉතින් එක්තරා දවසක් ඒ ජම්මුක කියන ගිහි කෙනා සාරිපුත්‍ර රහතන් වහන්සේගෙන් මේ විදිහට අහනවා. කින්නකෝ ආවුසෝ සාරිපුත්ත ඉමස්මින් ධම්ම විනේ දුක්ඛරන්ති. ආයුෂ්මත් සාරිපුත්තය මේ ධර්ම විනේ දුෂ්කර දේ කුමක්ද කියලායි අහන්නේ. එතකොට සාරිපුත්‍ර රහතන් වහන්සේ උත්තර දෙනවා පබ්බජ්ජාකෝ ආවුසෝ ඉමස්මින් ධම්ම විනේ දුක්ඛරන්ති දුක්ඛරාති. එවත්නි මේ ශාසනයේ එහෙම මේ ධර්ම විනයේ දුෂ්කර දේ තමයි පැවිදි වීම. ඊළඟට ඒ ජම්මුක කියන කෙනා සාරිපුත්‍ර රහතන් වහන්සේගෙන් තවදුරටත් අසා සිටිනවා. පබ්බචිතේන පනාවසෝ කිං දුක්ඛරන්ති. යමෙක් පැවිදි වුණොත් ඒ පැවිදි වූ කෙනාට තිබෙන දුෂ්කර දේ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ සාරිපුත්‍ර රහතන් වහන්සේ පිළිතුරු දෙනවා පබ්බචිතේන කෝ ආවුසෝ අබිරති දුක්ඛරාති. පැවිදි වූ කෙනාට අනබිරතියෙන් ඈත් වෙලා ඇලී වාසය කිරීම. ඇලී කියන පැවිද්දට ඇලිලා ධර්ම විනයට ඇලිලා වාසය කිරීම තමයි දුෂ්කර දේ කියලා උත්තර දෙනවා. ඊට පස්සේ ජම්මුක කියන කෙනා තවදුරටත් අහනවා අබිරතේන පන ආවසෝ කිං දුක්ඛරන්ති. එවත්නි යම් කෙනෙක් පැවිද්දට ඇලිලා වාසය කරනවා නම් ධම්ම විනයේ ඇලී වාසය කරනවා නම් ඔහුට තියෙන දුෂ්කර දේ මොකද්ද? ඊට පස්සේ උත්තර දෙනවා සාරිපුත්‍ර රහතන් වහන්සේ අබිරතේන කෝ ආවසෝ ධම්මාන්දම පටිපත්ති දුක්ඛරාති. යමෙක් ශාසනයට ඇලී වාසය කරනවා යම් භික්ෂුවක් ශාසනයට ඇලී වාසය කරනවා නම් ධර්ම විනයට ඇලී වාසය කරනවා නම් ධම්මාන්දම පටිපතාවට පැමිණීම තමයි දුෂ්කර දේ. කියන සීල සමාධි ප්‍රඥා කියන මාර්ගයට පැමිණීම. ඒ මාර්ගය පුරුදු කර ගැනීම තමයි ඔහුට තිබෙන දුෂ්කර දේ. ඊළඟට ඒ ජම්මුක තවදුරටත් අහනවා කිං කීව චිරං පනාවසෝ ධම්මානදම පටිපන්නෝ බික්ඛු අරහං අස්සාති. මේ ධර්ම විනය කියන දේ එහෙම නැත්නම් ධර්ම විනයට පැමිණීම කියන දෙයට පත් වුණොත් ධර්ම විනය පුරුදු කරගන්න යමෙක් පුළුවන්කම ලැබුණොත් සමර්ථ වුණොත් අරහත්ත්වයට පත් වෙන්න කොච්චර කාලයක් යනවද කියලා අහනවා. ඒකට උත්තර දෙනවා සාරිපුත්‍ර රහතන් වහන්සේ න චිරං ආවසෝති. බොහෝ කලක් නෑ ආයුෂ්මත. බලන්න එතකොට මේ ශාසනයේ ස්වභාවය ගැනයි මේ කියලා දෙන්නේ. ඒතර යමෙක් පැවිදි වෙනවා නම් ඒක තමයි ශාසනයේ තියෙන දුෂ්කරම දේ විදියට පෙන්වා දෙන්නේ. ඒ දුෂ්කර කටයුතු කර කෙනාට තියෙන දුෂ්කරකම මොකද්ද? පැවිද්දෙහි හිත අලවගෙන වාසය කිරීම. ඒ පැවිද්දෙහි හිත අලවගෙන වාසය කරන කෙනාට තියෙන දුෂ්කරකම කුමක්ද? ධර්ම විනයට පැමිණීම. ධම්මාන්දම පටිපදාවට පැමිණීම.
ධම්මාන්දම පටිපදාවට පැමිණුණු කෙනාට නොබෝ කලකින් ශ්‍රාවකත්වයේ සම්පූර්ණ කරගන්න පුළුවන් බව සාරිපුත්‍ර රහතන් වහන්සේ පෙන්වා දෙනවා. බලන්න එතකොට මේ ධර්ම විනය තුල ඊටාම දුෂ්කර දේ ජය ගන්න විදියක් මේ කියලා දෙන්නේ. ඒතර බලන්න මේ ශාසනය තුල එහෙම නැත්නම් ධර්ම විනය තුල පැවිදි බවට පැමිණීම දුෂ්කරයි. එතන පැවිදි බවට පත් වෙන්නේ කවුද? පැවිදි බවට පත් වෙන්නේ කවුද? උපාසක උපාසිකාවන්. එතකොට උපාසක උපාසිකාවන් පැවිදි වීම ලේසි පාසු දෙයක් නොවේ. එයින් අදහස් වෙනවද උපාසක උපාසිකා බව ලේසි කියලා? උපාසක බව ලැබීම උපාසිකා බව ලැබීමත් දුෂ්කර දෙයක්. ඒ දුෂ්කර භාවයට වඩා දුෂ්කරයි පැවිදි වීම කියලායි මේ කියන්නේ. නැත්තම් උපාසක උපාසිකාව වීම බොහොම ලේසි, ඉපදුණු ගමන් උපාසක උපාසිකාව වෙනවා කියලා හිතන්න එපා. උපාසක උපාසිකාවන් වීමත් දුෂ්කරයි. ඊටාම දුෂ්කරයි. ඒ දුෂ්කර බව දිනපු අය තමයි පැවිදි වෙන්නේ. ඒ පැවිදි වීම ඒ උපාසක බවට පත් වුණ කෙනානේ පැවිදි වෙන්නේ. ඒ පැවිදි වීමත් ශාසනයේ තියෙන දුෂ්කර දෙයක්. ඒ දුෂ්කර භාවය කුමක් නිසාද? මොකක්ද මේ දුෂ්කර බව? උපාසක උපාසිකා වීමත් දුෂ්කරයි. ඒ උපාසක උපාසිකා භවෙන් ඉක්ම ගිහිල්ලා භික්ෂු බවට පැමිණීම ඊට වඩා දුෂ්කරයි. ඊළඟට මේ භික්ෂුන් වහන්සේ බවට පත් වුණ කෙනාට ඒ භික්ෂු භව තුල ඇලී වාසය කිරීම, ශාසනය ඇලී වාසය කිරීම තව දුෂ්කරයි. මොනවාද මේ දුෂ්කරකම? මොකකින්ද මේ දුෂ්කරකම තියෙන්නේ? ලෝකේ අනිකුත් දේවල් සඳහා ධර්ම විනයෙන් තොර එහෙම නැත්නම් බුදුසසුනෙන් බැහැර කටයුතු කරන තැන්වල මෙබඳු දුෂ්කරකම් නෑ. ඒවයි දුෂ්කරකම් තියෙනවා. දැන් කන්දක් නැග්ගත් දුෂ්කරකම තියෙනවා. කුඹුරක් හිටවත් දුෂ්කරයි. උපාධියක් පාස් වෙනවා දුෂ්කරයි. හරි දුෂ්කරයි. නමුත් ඒ දුෂ්කරකම් වලට වඩා අතිශයින්ම දුෂ්කරයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වීම. ඒ අතර දුෂ්කර බව වැඩිම දුෂ්කර භාවයේ තියෙන කොමකටද? පැවිදි බවට පැමිණීම. එසේ දුෂ්කරව පැවිදි වෙන කෙනාට තමයි ඊළඟ දුෂ්කර කටයුතු කුමක්ද? පැවිද්දෙහි හිත අලවගෙන වාසය කිරීම. ඊතා සතුටෙන් සොම්නසෙන් සුව පහසුවෙන් පැවිදි ජීවිතය ගත කිරීම. ඒක තමයි පැවිදි වූ කෙනාට තියෙන දුෂ්කරකම. දැන් පැවිදි වූ කෙනා දුක් සහිතව වාසය කරනවා නම්, පීඩාවෙන් නම් වාසය කරන්නේ, ඒක පැවිද්දට නිසි දෙයක් නෙමෙයි. පැවිද්දා සාර්ථකයි. එහෙමනම් තේරුම් ගන්න, උපාසක උපාසිකාවන් උනත් සුව පහසුවෙන් වාසය කිරීම තමයි ධර්ම විනයේ ස්වභාවය. උපාසක උපාසිකාවන් කියන්නේ සුවසේ වාසය කරන අය. ධර්ම විනයෙන් බැහැර, බුදුරජාණන් ශාසනයෙන් බැහැර ඉන්න අයට ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රාවකීන් වගේ සුව පහසුවක් නැහැ. ඒ ශෝකයෙන් ඉන් වාසය කරන අය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් උපාසක උපාසිකාවන් පවා සැපෙන් සොම්නසින් වාසය කරන අය. ඒ උපාසක බව ඉක්මවා ඉහළට ගොඩ වෙච්ච භික්ෂුත්වය ඇති කරගත්ත ශ්‍රාවකයා ඒ භික්ෂු භවෙහි ඇලී වාසය කළොත් ඔහුට ජීවිතේ ඊටාම සුව පහසුවට සැපට සොම්නසට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර ඒ පිළිවෙල අපි දැනගත යුතුයි. ඉතින් ඔබට තව දේශනාවක් මාමයට සම්බන්ධ කරන්න කල්පනා කළා. කුද්දක නිකාය එක පොත් වහන්සේ තුල තිබෙනවා සෝමනස්ස කියලා සූත්‍රයක්. ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. ද්වේහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිත්තේව ධම්මේ සුඛ සෝමනස්ස බහුලෝ විහෙරති.
මහණෙනි කරුණු දෙකකින් යුක්ත එමෙතන් ධර්මයන් දෙකකින් යුක්ත භික්ෂුන් වහන්සේ මෙලවදීම මේ ජීවිතයේදීම සුඛ සොම්නසින් සැපය සහ සොම්නසින් බහුල වශයෙන් වාසය කරනවා කියලා. බලන්නකෝ එතකොට භික්ෂු ජීවිතය ගැන මේ පෙන්වලා දෙන්නේ නේද? කරුණු දෙකක් ධර්මතා දෙකකින් යුක්ත භික්ෂුව මේ ජීවිතේම සුවය සහ සොම්නස බහුල කරගෙන වාසය කරනවා කියලා පෙන්වනවා. යෝනිචස්ස ආරද්ධා හෝති ආසවානං khයාය. ඒ වගේම තමයි ඔහු ආශ්‍රව ශේවීම පිණිස වන වැඩපිළිවෙල පටන් ගත්තාද වෙනවා. කරුණු දෙකකින් යුක්ත භික්ෂුව ගැන මේ කියන්නේ. කරුණු දෙකකින් යුක්ත භික්ෂුව මෙලවදීම ඊටාම සැපෙන් සොම්නසින් වාසය කරනවා. ඒ වගේම ආශ්‍රව ශේවීම පිණිස වන වැඩපිළිවෙල පටන් ගත්තා ආරම්භ කළා වෙනවා. ඒතර බලන්න භික්ෂු ජීවිතයේ සාර්ථකත්වයේ සම්පූර්ණත්වයේ පිණිස පැමිණෙන පිළිවෙලයි මේ කියලා දෙන්නේ. ඒතරේ ආශ්‍රව ශේවීම පිණිස වන වැඩපිළිවෙලට පැමිණෙන්නේ කොහොම කෙනාද? සුවෙන් සොම්නසින් වාසය කරන කෙනා. පීඩාවෙන් වාසය කරන කෙනාට පුළුවන්ද? පීඩාවෙන් වාසය කරන කෙනාට බෑ. දුකෙන් දුම්නසින් වාසය කරන කෙනාට ආශ්‍රව ශේවීම පිණිස වන වැඩපිළිවෙලට පැමිණෙන්න බෑ. ඒ වැඩපිළිවෙල පටන් ගන්නට ඔහුට බෑ. ඇයි ඒ? ඔහු දුකෙන් දුම්නසින් වාසය කරන නිසා. උපාසක උපාසිකාවන්ටත් ඒ විදිහම තමයි. යමෙක් දුකෙන් දුම්නසින් වාසය කරනවා නම් ඔහුගේ උපාසක උපාසිකා බව දියුණු වෙන්නේ නැහැ. පිරිහිලා යනවා. දුකට දුම්නසටපත් වෙන කෙනා, දුම්නසව වාසය කරන කෙනාගේ උපාසකත්වය පිරිහිලා යනවා. ਉਹ ආශ්‍රවශය වෙන මගට වැටෙන්නේ නැහැ. භික්ෂුවක් සුවසොම්නසෙන් වාසය කරන භික්ෂුව ආශ්‍රවශය වෙන වැඩපිළිවෙල පටන් ගන්නවා නම් උපාසක උපාසිකාවන්ටත් ඒ විදිහම තමයි. දෙගොල්ලට දෙවිධයක මාර්ගයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ තවදුරටත් කියා දෙනවා මොකක්ද ධර්මතා දෙක. කතමේහි ද්විහි මොනවාද කරුණු දෙක. සංවේජනීයසු ඨානේසු සංවේජනේන සංවේගය ඇති කරන කරුණවලදී සංවේගය ඇති කර ගැනීම. සංවිග්ඝස්සච යෝනිසෝ පදානේන යමකටද සංවේගයටපත් වෙන්නේ අන්නේ සංවේගයටපත් වෙන කරුණ මුල් කරගෙන නුවණින් යුක්ත වීරිය කිරීම. ඒතර කරුණු දෙකයි. කුමක්ද කරුණු දෙක? සංවේගයටපත් සංවේජනීය කරුණු කියන්නේ සංවේගය ඇති කරන්නා වූ කරුණු වලදී සංවේගය ඇති කර ගැනීම. ඒක පළවෙනි කරුණ. ඊළඟට යමක් මුල් කරගෙන සංවේගයටපත් වෙනවද? අන්නේ කාරණේ මුල් කරගෙන නුවණින් යුක්තව වීරිය කිරීම. අන්නේ කාරණා දෙක තමයි භික්ෂුන් වහන්සේ කෙනෙකුට මෙලවදීම සුවෙන් සොම්නසෙන් වාසය කරන්නටත් ආශ්‍රව ශේවීම පිණිස වන වැඩපිළිවෙල පටන් ගන්නටත් උපකාර වෙන්නේ. ඉමේහි කෝ භික්කවේ ද්විහි ධම්මේහි සමන්නාගතෝ භික්ඛු දිත්තේව ධම්මේහි සුඛ සෝමනස්ස බහුලෝ විහෙරති. මහණෙනි මේ කරුණු දෙකෙන් යුක්ත භික්ෂුව මෙලවදීම මේ ජීවිතයේදීම සැප සොම්නස බහුලව වාසය කරනවා. යෝනිචස්ස ආරද්ධා හෝති ආසවානං khයායාති. මහණෙනි ආශ්‍රව ශේවීම පිණිසත් ඔහු පටන් ගත්තා වෙනවා.
බලන්න භික්ෂු ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ කොයි වගේ දෙයක්ද? දුකෙන් පීඩාවෙන් වාසය කිරීමක් භික්ෂු ජීවිතයකට අදාළ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් දුක් සහිත දුම්නස්ව වාසය කිරීමක් භික්ෂු ජීවිතයට අයිති වෙන්නේ නැහැ. භික්ෂු ජීවිතයට පමණක් නොවේ උපාසක උපාසිකා කියන ජීවිත තුලටත් මේ ධර්මයේ මෙලෙසම බලපානවා. උපාසක උපාසිකාවන්ටත් දුකෙන් දුම්නස්ව වාසය කිරීමක් නොවිය යුතුයි. ලෝකේ අනිකුත් ජනයාට වඩා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙනස් වෙන්නේ මෙන්න මේ ලක්ෂණේ. ලෝකේ මිනිස්සු විවිධ විදිහට වෙන් කරගෙන අපි හිතනවනේ නේද? ජාතින් විදිහට වෙන් කරලා හිතනවා. එහෙම නැත්නම් කුල ගෝත්‍ර වලට අදු වෙන් කරලා හිතනවා. උගත් නුගත් කියලා වෙන් කරලා කල්පනා කරනවා. කතා කරනවා. ධනවත් පොහොසත් කියලා වෙන් කරලා කතා කරනවා. මේ විදිහේ ජන කොට්ටාස විවිධ විදිහට වෙන් කර පෙන්නනවනේ. නමුත් අපි දන්නවා අපි භාවිත කරන අපේ භාෂිතේ නැත්නම් අපේ භාවිතයේ තිබෙනවා මේ ශ්‍රාවක ශ්‍රාවිකා කියලා කොට්ටාසයක්. ජන කොට්ටාසයක්. නේද? මිනිස් කොට්ටාසයක්. අපි හඳුන්වනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් කියලා. ඒතර ඔවුන් ශ්‍රාවක ශ්‍රාවිකා නොවන අයගෙන් වෙන්වන්නේ කොහොමද? කුලයේ කියන සාධකේ ඒකට ගන්නෙ නැහැ. ජාතිය කියන සාධකේ ගන්නෙත් නැහැ. පොහොසත්, දුප්පත්, උගත් නුගත් මේ කිසිම සාධකයක් මුල් කරගෙන ශ්‍රාවක ශ්‍රාවිකාව වෙන් කරගන්නේ නැහැ. කොහොමද ශ්‍රාවක ශ්‍රාවිකාව වෙන් කරගන්නේ? ඔවුන් මෙලවදීම සුවපහසුවෙන් වාසය කරන අය බවට පත් වෙනවා. පරලෝ ජීවිතය ගැන අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙලවට වඩා ඔහු පරලෝ යනවා නම් ගියොත් ඇතම් ශ්‍රාවක කොටස පරලෝට යනවා. ශ්‍රාවකත්වය සම්පූර්ණ කළ අය යලි පරලෝ යෑමක් නැහැ. මෙලවදී ඔවුන් පිරිනිවන් පානවා. මෙලවදී පිරිනිවන් පාන්නට අවස්ථාව නොලැබෙන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ පරලොවට යන්න වෙනවා. ඔවුන් පරලෝ යනවා. ඒතර මෙලව සුඛ සොම්නසටපත් වෙච්ච අය පරලෝ ජීවිතයේ සුවපහසුවෙන් වාසය කරනවා කියන ගැන අමුතුවෙන් කතා කරන්න හිතන්න කිසිසේත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර බලන්න මේ ශ්‍රාවකීන් ඒ සුවපහසු සුඛ සොම්නස සැපේ සොම්නස බහුලව කරගෙන වාසය කරන්නේ කොහොමද? කරුණු දෙකක් මුල් කරගෙන. ධර්මතා දෙකක් පුරුදු කරමින්. මොනවද ධර්මතා දෙක? සංවේගය ඇති කරන කරුණු, සංවේජනීය කරුණු වලදී සංවේගය ඇති කර ගැනීම සහ එහිදී නුවණින් යුක්තව වීරිය කිරීම. එතන මේ ධර්මතා දෙක දන්නේ නැත්නම් සහ හඳුනන්නේ නැත්නම් සහ පුරුදු කරන්නේ නැත්නම් ඔවුන්ට ශ්‍රාවකත්වයක් ඇතිවන්නේ නැහැ. ඔවුන් ගිහි වේවා පැවිදි වේවා. එතන ඔවුන් සුවපහසුවෙන් වාසය කිරීමකුත් නැහැ. ගිහි වේවා පැවිදි වේවා. ඒ සුවපහසු ජීවිතයේ උපදවා දෙනවා වගේම ආශ්‍රව ශේවීමට උමනා මගට පැමිණි ඒ ආශ්‍රව ශේවින මාර්ගය වඩන අය බවට ඔවුන්පත් වෙනවා. එතන බලන්න මේ ධර්මතා දෙක පුරුදු කරන භික්ෂුව සංවේගය ඇති කරන කරුණවලදී සංවේගය ඇති කර ගැනීමත් ඒ කරුණ මුල් කරගෙන එහිදී නුවණින් යුක්තව වීරිය කිරීම කියන ධර්මතා දෙක භික්ෂුවට පමණක් නොවේ උපාසක උපාසිකාවන්ටත් එලෙසම ඒ කරුණු අදාළයි. එතකොට යම් භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසක උපාසිකාව වේවා සුවයක් නැත්නම් ඔහුගේ ජීවිතේ සොම්නසක් නැත්නම් ඔහුට මොකද්ද තියෙන්නේ? දුම්නස තියෙන්නේ.
සුවය නැත්නම් සොම්නස නැත්නම් මොකද තියෙන්නේ? දුක් සහ දුම්නස්. ඒ ජීවිතේ හොඳයිද? ඒක පීඩා සහිතයි. ඔහුට කන බොන දේ තියෙන්න පුළුවන්. ඔහු මාලිගාවක වෙන්න පුළුවන් ඉන්නේ. ඔහුට ලස්සන සලුපිලි තියෙන්න පුළුවන්. නමුත් ඔහු ආශය කරන්නේ දුකෙන් නම්, දුම්නස්ව නම් ඒ මාලිගාවේ ගත කරන ජීවිතය උට අර්ථයක් නැහැ. පැල්පතක වාසය කරනවා නම්, පැල්පතක වාසය කළත් ඔහු දුක් දුම්නස් වලින් තොර නම්, සුවසොම්නස්සින් යුක්තයි නම් ඒ ජීවිතේ වර්ණනා කළ හැකි දෙයක්. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ පැල්පතේ වාසය කළත් සුවෙන් සොම්නසෙන් යුක්ත ජීවිතයක් ඇති කර ගැනීම පිණිස. දැන් භික්ෂුන් වහන්සේලාට ඊටාම අඩු පහසුකම් සහිතව ජීවත් වීම පිණිස මාර්ගයේ භාගතුන් වහන්සේ පෙන්වනවා, අවවාද කරනවා. නමුත් පහසුකම් අඩුව තිබුණත් ඔහුගේ ජීවිතයේ සුවෙන් සොම්නසෙන් ගෙවන්න ඔහුට පුළුවන්කම තිබෙනවා. ඊට උපකාර වන ධර්මතා තමයි මේ පෙන්වන්නේ. කුමක්ද ඒ ධර්මතා? සංවේගය ඇති කරන කරුණවලදී සංවේගය ඇති කර ගැනීමත්, එහිදී නුවණින් යුක්තව වීර්යය කිරීමත්. ඒතර යමෙකුට සුඛ සොම්නස නැත්නම් කුමක්ද තියෙන්නේ? දුක් දුම්නස්. ඒ දුක් දුම්නස් උපදින්නේ ඇයි? දැන් අපි කලින් ඔබට ප්‍රකාශ කළා ශ්‍රාවක බව ඇති කර ගැනීම දුෂ්කරයි, අමාරුයි. උපාසිකා බව පත්වීම පවා දුෂ්කරයි, අමාරුයි. ඒ උපාසක භවෙන් මිදලා පැවිදි වීම තමයි දුෂ්කරම දේ. පැවිදුණු කෙනාට දුෂ්කර දේ කුමක්ද? පැවිද්ද හිතාලව වාසය කිරීම. මේ දුෂ්කර භාවයන් කුමක් මුල් වෙලාද මේ හටගන්නේ? උපාසක උපාසිකාවට පවා එමෙත්තම් භික්ෂු භික්ෂුණීන්ට පවා මේ ශ්‍රාවක බව ඇති කර ගැනීමත්, ශ්‍රාවක බව දියුණු කර ගැනීමටත් තියෙන දුෂ්කර භාවය, දුම්නස් බව ඇති කරන්නේ කුමකින්ද? කියන්නේ දුම්නසෙන් හිටියොත් දුෂ්කරයි නේද? දුම්නස නැත්තම් එතන සුව පහසුව තියෙනවා. ඒ දුම්නස් බව ඇති කරන්නේ කුමකින්ද? කාමයන් නිසා. කාමයන් මුල් කරගෙන තමයි ඒ දුෂ්කර භාවය, දුම්නස් බව උපදින්නේ. ඒතර භික්ෂු භික්ෂුණීන්ට වේවා, උපාසක උපාසිකාවන්ට වේවා දුකෙන් දුම්නසෙන් වාසය කරන්න වෙනවා නම් ඒකට හේතු වෙන කුමක්ද? කාමයන්. ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ රස පහස ආදී දේවල් වලට ඇලී ගැලී වාසය කරනවා. ඒ ඇලී ගැලී වාසය කරනකොට ඔවුන් තුළ ඒවා කෙරෙහි ඇලීම් සහ ගැටීම් හට ගන්නවා. මේ ඇලීම් ගැටීම් මුල් කරගෙන තමයි දුම්නස උපදින්නේ. ඇලීම ගැටීම තිනතා සොම්නසෙන් වාසය කිරීමක් නැහැ. සොම්නසෙන් වාසය කරන්න නැති තැන තියෙන දුම්නස. දුම්නස, දෝමනස්සය කියන්නේ සිතේ තියෙන පීඩාව. ඒ දෝමනස්සය දුරු කරගන්න බෑ. ඒ දෝමනස්සය දුරු නොවන කෙනාට කයෙන් සුවයක් ලබන්න බෑ. සුඛය කියන එක උපදින්නේ නැහැ. ඒතර යම් කෙනෙකුගේ සිතේ තියෙන පීඩාව, දුම්නස දුරු වෙලා ගියොත් ඔහුගේ කයට සුවය ලැබෙනවා. එතකොට ඔහු තුළ දුම්නස දුරු නම් කෙනා තුළ සොම්නස තියෙනවා. සොම්නසෙන් යුක්ත කෙනා තුළ කායික සුඛය, කයටත් සුවය, සිතටත් සුවය තියෙනවා. එතකොට ඔහුට සුඛ සොම්නසෙන් යුක්තව වාසය කරන්න පුළුවන්කම තියෙනවා. යම් කෙනෙක් තුළ දුම්නස තියෙනවා නම් ඔහුට සොම්නස් සහිත ජීවිතයක් නැහැ. සෝමනස්සය ඔහු තුළ නැහැ. ඒ කියන්නේ සිතේ සතුට නැහැ. දැන් මිනිස්සු hina වෙලා ඉන්නවා දකින්න පුළුවන්. hina වෙලා හිටිපමණින් වුන් සොම්නසෙන් ඉන්නවා කියලා කියන්න බෑ. hina වෙන එක hina වූ පමණින් වුන් සොම්නසෙන් ඉන්නවා වෙන්නේ නැහැ. ඒක ඔබ ප්‍රායෝගිකව දන්නවා ඇති. hina වෙන බොහෝ දෙනා තුළ ඒ සිනහව ව්‍යාජයි.
බොහෝ අය උසුළු විසුළු කරලා hina වෙන්නේ. විහිළු තහළු කතා කරලා. එහෙම නැත්නම් අර්ථ රහිත කතාවක. එහෙම නැත්නම් අන් අයට හානි පැමිණෙන විදිහේ කතාවක ක්‍රියාවක නිල්ලා hina වෙනවා. යම් කෙනෙකුට විහිළු කරලා, යම් කෙනෙකුට හාසිරලක් කරලා, යම් කෙනෙකුට හානියක් කරලා සතෙකුට හෝ වේවා. සමහරට ඊටාම අහිංසක කෙනෙකුට විහිළුවක් කරලා පීඩාවටපත් කරලා hina වෙනවා. එහෙම නැත්නම් සමහරු අනුන්ගේ දෙයක් කඩා වඩාගෙන hina වෙනවා. අනුන්ට නිඳා කරලා hina වෙනවා. ඒ නිසා මේ සිනහා වීම තුලම සොම්නස තියෙනවා කියලා හිතන්න එපා. නැත්නම් හිතන්න පුළුවන් අපි හොඳට ඉන්නවා hina වෙලා කියලා. අපි hina වෙලා කාලා බෙලේ ඉන්නවා. ඒ hina වෙලා කාලා බෙලේ ඉඳීම සොම්නසට අයිති වෙන්නේ නැහැ. සොම්නස කියලා කියන්නේ නිවන් මඟ පාදන නිවන් මඟ තුල තියෙන දෙයක්. සෝමනස්සය, සිතෙහි සුවය, සිතේ සතුට කියලා අපි දල වශයෙන් කතා කළොත්. එතකොට ඒක සාමාන්‍ය උසුළු විසුළු කරලා ලබන සතුට නොවේ. කෙලස් නිසා උපදින එකක් නෙවෙයි කොටින්ම. කාමයන් නිසා උපදින එකක් නෙවෙයි. සාමාන්‍ය මිනිසයා විහිළු තහළු කරලා hina වෙනවා. කැම බීම ගැන කාලා බීලා hina වෙනවා. ඇඳුම් පැළඳුම් ලබාගෙන ඒවා පාවිච්චි කරලා hina වෙනවා. ගේදොර ඉඩ කඩ මුල් කරගෙන hina වෙනවා, සතුටු වෙනවා. ඒක මොකක් නිසාද? කාමයන් මුල් කරගෙන, කාමයන් අසුරු කරගෙනයි ඒ සතුට තියෙන්නේ. ඒ සොම්නස නිවන් මඟ පාදන්ට සුගතිගාමී ජීවිතයේ උපදවන්නට හේතු වෙන්නේ නැහැ. ඒක තුල දෝමනස්සේම ඇති වෙනවා. මක් නිසාද? දැන් යම් කෙනෙක් කෑමක් බීමක් මුල් කරන් සතුටු වෙනවා. ඒ සතුට ස්වල්පයයි. ස්වල්ප වේලාවකින් ඒ කෑම බීම නිසාම මුල් වෙලාම පීඩාව හට ගන්නවා. එතකොට දෝමනස්සය හට ගන්නවා. අපිට ලස්සන ඇඳුමක් මුල් කරගෙන සතුටු වෙනවා. ඒ සතුට නිවන් මඟ කෙරේ හේතු වෙන්නේ නැහැ. මක් නිසාද? සුළු වේලාවකින් සුළු කලකින් ඒ ඇඳුම මුල් වෙලාම ඒ සතුට නැති වෙලා පීඩාව ඇති වෙනවා. ඒක දෝමනස්සය. ඒතර ප්‍රිය රූප වේවා, ශබ්ද වේවා, මිහිරි රස ආදී දේ, පහස ආදී දේ මුල් කරන් සුළු ආස්වාදයක් ලබන කෙනා. ඒ සුළු ආස්වාදයට මුලා වෙලාම හිටියොත් ඒ සුළු ආස්වාදේ නැති වෙලා එහි ආදීනව මතුවෙන කලක් එනවා. ඒතර ඔහුට දුම්නස් ඇති වෙනවා. සිතේ දුක් ඇති වෙනවා. එයින් මේ තේරුම් ගන්න බැරි කෙනා එයින් මිදෙන්න යලි යන්නේ සුළු ආස්වාදයේ සහිත කාමයන් ගේ පිළිසරණ ලබන්නටමයි. එතකොට සුළු ආස්වාදස hina වෙනවා. ආයෙත් ඒක නැතුණාම ආය ආදීනව මතුනම ආය අඬනවා. හොඳට ඉන්නවද? සන්තෝෂයෙන් ඉන්නවද? ඔව් අපි හොඳට ඉන්නවත් කියනවා. නමුත් ඔහු දන්නවා ඔහුට කියන හොඳක් ඔහු ළඟ නැහැ. යම් කලක් එනවා අර හොඳ ටික ටික හොඳයි කියලා හිතන ඒ හිනාව ෂේ වෙලා නැති වෙලා ගිහිල්ලා දුක්ම ඉපදිලා එන කලක් එනවා. පීඩාව ඉපදිලා එන කලක් එනවා. දුම්නස ඉපදිලා එන කලක් මේනවා. තමන්ම හරි හම්බ කර තමන්ම සතුටු වුණ දේවල්ම තමන්ට දුම්නස් උපදවන දේ බවට පත් වෙන කලක් එනවා. ඒක තමයි මේ කාමයන්ගේ ස්වභාවය. කාම ලෝකයේ ස්වභාවය ඒකයි. කාම ලෝකයේ කාමයන් ගින්නක් වාගේ දෙයක්. ඊටාම සුළු සතුටක් සහ දුක් ගොඩාක් ඇති කරන දෙයක් කාමයන්. ඒතර කාමයන් ඇසුරු කරගෙන ඉන්නකොට එහි ස්වභාවය දන්නේ නැති කෙනා ඊටාම සුළුවෙන් සතුටු වෙනවා. ඇතැම් විට ඒ සතුට ඉපදින පමාවෙන්ම නැති වෙලා යන සතුටක් තියෙන. සමහර විට උයපු ආහාර ගැන සතුටෙන් ඉන්නවා. රස බලද්දිම ඒක සතුට නැති වෙලා යනවා. ගත්ත ඇඳුම අඳින්න පෙරමෙහි සතුට නැති වෙලා යන වෙලාවල් තියෙනවා. ඇතැම් අයගේ ජීවිතේ පුරාම තියෙන්නේ සිහිනයක තියෙන සතුටක් විතරයි. ප්‍රාර්ථනා වල තියෙන සතුට විතරයි. ඒ සතුට ලබන්නත් පෙරම සතුට ඉපදෙන්නත් කලින් මවාගත්ත සතුටම ඉවරලා යනවා. සතුට ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි විදියට. ඒක තමයි කාමයන්ගේ හැටි. කාමයන් සිහිනයක් වගේ කියලායි භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. නින්දෙදි දැක්ක හීනයක් වගේ කාමයන්.
ඔබට ඕන තරම් මේ බඳු දේවල් ගැන දැනුම ඇති ජීවිතේ පුරාම. සතුට වෙලා hina වෙලා සිහින මවාගත දේ අපිටත් හොරෙන් පිටිපස්ස දොරින් අප දාලා යනවා. නින්දෙදී දකින හීන වගේ. ඊළඟට කාමයන් ගිනි අඟුරු වලක් වගේ කියලායි පෙන්වන්නේ. හරීම දුක් සහිතයි. අතහැර ගන්න බෑ. අර තදින් ඇඟ වෙලාගත් සර්පෙක් වගේ අතහැර ගන්න බෑ. කූඩැල්ලෙක් ඇඟේ ආවා වගේ ගලව ගන්න බෑ. උලක් ඇනුනා වගේ ගලව ගන්න බෑ. දුක් සහිතයි, කර්කසයි, සුළු ආස්වාදයක්. නමුත් මේ ගැන නොදන්න කෙනා එකකින් පීඩා වෙද්දී යලිත් එබඳු පීඩා ඇති කරන කාමයන් කරාමයි යන්නේ. බුදුරජාණන් වහන්සේගේ බණ අහන, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්න අය මේ කාමයන්හි ආස්වාදයේ ටිකක් බවත් ආදීනවය ගොඩාක් බවත් තේරුම් ගන්නවා. ආදී ආස්වාදය කියන්නේ සැප සොම්නස. දැන් ප්‍රිය රූප ශබ්ද ආදී දේත් සැප සොම්නසක් තියෙනවා. නමුත් ස්වල්පයයි. අර උයාගත්ත කැම ටික අනුභව කරද්දී කොච්චර සුළු සැපක් සොම්නසක්ද තියෙන්නේ. සැප සොම්නස නැහැ කියන්නේ තියෙනවා. ඊටම ටිකයි. ඒ මුල් කරගෙනම ගොඩාක් දුක් දුම්නස් ඉපදෙනවා. ඒ දීර්ඝ කාලකට දුක් දුම්නස් ඉපදෙනවා කාමයන් වලින්, කාමයන් නිසා. ඒ නිසා ශ්‍රාවකයා කියලා කෙනේ බුදුරජාණන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම එමෙතන මේ ධර්මයන් දන්නා පිළිගන්න අය. ඔවුන් දන්නවා කාමයන් තුල ආස්වාදයක් තියෙනවා, ඊට ස්වල්පයයි, ආදීනවය හරීම බරපතලයි, දරුණුයි, ඊටා භයානකයි කියලා. ඔවුන් දන්නවා මේ කාමයන්ගෙන් නිදහස් වෙන්න පුළුවන්, නිදහස් වීමක් තියෙනවා කියලා. අන්න එබඳු කෙනා කාමයන් ගෙන් බේරීම පිණිස එහෙම නැත්නම් එහි ආදීනව දකිද්දී යලි කාමයන්ටම නොගොස් කාමයන්ගේ ආදීනව සිහි කරමින් කාමයන්ගෙන් නිදහස් වීම පිණිස කටයුතු කරනවා. ඒතර කාමයන්ගේ ගැන දන්නේ නැති කෙනා කාමයන්ගෙන් පරදිනකොට කාමයන් කරාම යනවා. ඒතර පුංචි සපක් සොම්නසක් තියෙනවා. යලි දුක් ගොඩාක් සහිත කාමයන්ට යලි යද්දී සුළු සැපකුයි දුක් ගොඩකුයි ජීවිතේ පුරාම තියෙනවා. ඒ දුක් ගොඩාක් සිතේ තියෙන, සිතට දැනෙනවා. ඒ සිතට දැනෙන දුක් තමයි දුම්නස් කියලා කියන්නේ. බලන්න ඔබේ ජීවිතයේ දන්නා දාපටන් කොච්චර හිනහ වුණත් සිතේ දුක් දුරුනේ නැහැ. කෑමෙන් වේවා, ඇඳුමින් වේවා, ආභරණයෙන් වේවා, මිල මුදලෙන් වේවා, තනතුරු තානාන්තරෙන් වේවා, ඔබ සිනහ වෙන්නේ නැති, සතුට වෙන්නේ නැති, උසුළු විසුළු කරලා සින්දු අහලා නටලා කියලා සන්තෝෂ වෙන්න ඇති. එහෙම නැත්නම් කෙස් ටික නිසා, දත් ටික නිසා, සම නිසා සතුට වෙන්න ඇති. ගහකොළ නිසා සතුට වෙන්න ඇති. ඒ සතුට සුළු කලකින් අවසන් වෙලා එයින්ම දුක් උපදිනවා. ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. තේරුම් ගත යුතුයි. ඒ විදිහට ඔබම සතුටෙන් වැළඳගත්දී ඔබටම දුකක් බවට පත්වන බව ඔබ තේරුම් ගත යුතුයි. ඒ මේ කාම ලෝකයේ ස්වභාවය. මේ ලෝකේ හැටියේ ඒක 아무තු දෙයක් නෙමෙයි. ඒක ඇමරිකාවේ ඉපදුනත් ඒ විදිහම තමයි. ඉන්දියාවේ ඉපදුනත් ඒ විදිහමයි. ලංකාවේ ඉපදුනත් ඒ විදිහමයි. මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, එහෙම නැත්නම් තිරිසන් ලෝකේ මේ කොයිතනත් මේ කාමයන්ගේ ස්වභාවය මේ විදිහමයි. මිනිස්යා වූ අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණ නිසා මේ කාමයන්ගේ ස්වභාවය දැනගන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම මේ කාමයන්ගෙන් නිදහස් වෙන්නත් අපට අවස්ථාව තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කාමයන්ගේ ස්වභාවය නොදැන කාමයන්ගේ ආස්වාදයේ ලබන කෙනා, එහිම ඇලී ගලී වාසය කරන කෙනා දුකෙන් දුකටපත් වෙනවා මිසක එයින් නිදහස් වීමක් ඔහුට ලබන්න බෑ. මනුස්ස ලෝකයේ තිබෙන මේ ඊටා සුළු කාමයට රැවටුණ කෙනා ඒ නිසාම ඔහුගේ හිතේ ඇලීම් ගැටීම් හට ගන්නවා. අපට තියෙන කාමයන් මොනවද? බත් වැංජන ඒවා තියෙනවා. එහෙම නැත්නම් කැවිලි පෙවිලි ඒවා නිසා ලබනවා නේද? කම්සැප. කාමයන්ගේ සැප කියලා අපි ලබන්නේ වෙන කන බොන දෙයි. කන බොන දෙය කිව්වහම මොනවද? අමුතු දෙයක් නෙවෙයි. බත් වැංජන තියෙනවා, කැවිලි පෙවිලි තියෙනවා, පළතුරු ආදී මේවා තමයි කන බොන දේවල්. ඒ වයින් අපි සැපක් සොම්නසක් තියෙනවා. නමුත් අපිට තේරෙන්න ඕන, කුඩා ළමයන්ට පවා තේරෙන්න ඕන,
ඒවා හම්බ කරද්දි වේවා, පරිහරණය කරද්දි වේවා, පරිහරණය කරාට පස්සේ වේවා දුක් පීඩා ගොඩාක් තියෙනවා. ඒ වගේම ඇඳුම් පැළඳුම් ආභරණ ආයිත්තම් ගේ දොර ඉඩ කඩම එහෙම නැත්නම් ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස පහස මේ කීන දේවල් වල සුළු ආස්වාදිකුත් ආදීනව ගොඩකුත් තියෙනවා. මේ ආස්වාදයේම හොයමින් ඉන්න කෙනාට ලැබෙන්නේ ස්වල්පයයි. පුංචි පඩියකට වැඩ ගොඩාක් කරන්නා වගේ. හිරේ වැටුණ මිනිහා වගේ. හිරේ වැටුණ කෙනාට කබල් කඩමාළු ඇඳුම තියෙනවා. අර බරපතල වැඩ සහිත හිරේ වැටුණ කෙනාට කඩමාළු ඇඳුම තියෙනවා. බිම රළු පොළවේ බුදිය ගන්න පුළුවන්. කටුක ආහාරය තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. ඒ වගේ තමයි කාම ලෝකයට ආපු කෙනාට හීනෙන් සතුටු වෙන්නා වගේ කෑම බීම වලින් ඇඳුමින් පැළඳුමින් පොඩි සතුටක් ලබලා ඒව නිසාම දුක් පීඩා වලට ගොදුරු වෙලා ඉන්න වෙනවා. මේක නොදැන මේ කාමයන්ටම ගිජු වෙලා ඇලීම් ගැටීම් බහුල කරගන්නවා මිනිස්සයා. මිනිස්සයා මේ ප්‍රිය රූප ශබ්ද ආදී දෙට ඇලි ඇලි යනවා. ගැටි ගැටිත් යනවා. අන්තිමට සිත කෙලසිලා යනවා. ඒ ඇලීම් ගැටීම් බැහැර කරගන්න බෑ. ඒ දෙකම මුල් කරන් අන්තිමට දුම්නස් සහිතව වාස කරනවා. දුම්නසෙන් ඉන්නේ සොම්නසක් නැහැ. දුම්නසෙන් ඉන්න කෙනාට සුවේ නැහැ. ඒ විදිහේ පීඩා සහිත ජීවිතයක් ගත කරන්න වෙනවා. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ දුම්නස් සහිත ජීවිතයෙන් නිදහස් වෙන්න ඕන. දුම්නසක් තියාගෙන කවදාවත් මතු සුගතියකටවත් යන්න බෑ. නිවන කරා කොහොම යන්නද? ඒ දුම්නස් සහිත සිත අයින් වෙලා ගියාම සෝමනස්සය සිතේ සුවය ඇති වෙනවා. සිතේ සැපය ඇති වෙනවා. ඔහුට සුඛයත් කායත් සැපයට සිතත් සැපයටපත් වෙනවා. ආන්නේ සඳහා මාර්ගය තමයි කුමක්ද? කරුණු දෙකක් පුරුදු කරන්න තියෙනවා. කුමක්ද කරුණු දෙක? සංවේගය ඇති වෙන කරුණු වලදී සංවේගය ඇති කර ගන්න ඕන. ඒ කරුණ මුල් කරගෙනම නුවණින් යුක්ත වීරිය ඇති කර ගන්න ඕන. එතකොට මේ සංවේගය ඇති කරන කරුණු අප ආසන්නයේම තියෙන දේවල්. අපේ නිවෙස්වලම තියෙන දේවල්. 아무තු දෙයක් නෙමෙයි. දැන් අපි හිතමු ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න එංගලන්තේ යනවා. එහෙම නැත්නම් පරිගණක විද්‍යාව ඉගෙන ගන්න සිංගප්පූරුවේ යනවා. ඒ වගේ මේ සංවේගය ඇති කරන කරුණු සුඛ සෝමනස්සේ උපදන්නා වූ ධම් කරුණු අධ්‍යයනය කරන්න අපි කොහෙවත් යන්න ඕනේ නැහැ. කිසි දිහාක යන්න ඕනේ නැහැ. අපේ ගෙවල් වල තියෙන කරුණු ගෙදරයි අධ්‍යයනය කරන්න ඕන. හැබැයි ඒකට බුදුරජාණන් වහන්සේ ධර්මයේ පිළිගන්න ඕන. ධර්මයේ පිළිගන්න කෙනාට ඒ තමා ඉන්න වටපිටාවෙම සංවේගය ඇති කරන කරුණු තියෙනවා. ඒ සංවේගය ඇති වෙන කරුණු වලදී සංවේගය ඇති කර ගන්න ඕන. සංවේගය ඇති කරන කරුණු ඇසුරු කරන් සංවේගය ඇති කර ගන්නට ඕන. ඒ කරුණු මුල් කරගෙන නුවණින් යුක්ත වීරිය කරන්න ඕන. නුවණින් යුක්ත වීරිය කරනවා කියලා කියන්නේ මොකක්ද? සංවේගය ඇති කරන කරුණු කියලා කියන්නේ වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම ආදී කරුණු. නිරේ උපදින්න සිදුවීම ආදී දේවල්. ඒතර වයසට යෑම, ලෙඩවීම, මරණයටපත් වීම කියන දේවල් බහුල වශයෙන් අපේ නිවෙස්වල තියෙනවා, අපේ ගමේ තියෙනවා, මේ රටේ තියෙනවා, පාරෙතුට ගියත් ඒවා පේනවා, ඇහැට ඇනෙන්න පේනවා. ස්පිරිතාලයකට ගියොත් එහෙම මේ කරුණු තියෙනවා, බහුල වශයෙන් තියෙනවා. හැම ගෙදරකම වයසට යෑමේ ස්වභාවය ගෙවල් වල තියෙනවා. අම්මා වේවා, තාත්තා වේවා, සීයා ආච්චි, වැඩිමල් සහෝදරයන් සහ තමන් මේ හැමෝම වයසට යන ස්වභාවයෙන් යුක්තයි. ඒතර අපිට පේනවා උපන්දා ඉඳන් මේ වෙනකන් වයසට යන අය දහස් ගාණක් නොවේ ලක්ෂ ගාණක් අපි දැකලා ඇති වයසට ගිහපු අය. ලෙඩ වෙන ස්වභාවය ලෙඩ්ඩු දැකලා ඇති දහස් ගාණක් දැකලා ඇති. මරණ කී දහහක් දැකලා ඇද්ද? ඒතර ඒවා තමයි සංවේගය ඇති කරන කරුණු. අපේම අම්මා දිරලා එකතැනට වැටිලා ඉන්න අපි දැකලා ඇති. අපේ තාත්තා දිරලා එකතැනට වැටිලා ඉන්නවා අපි දැකලා තියෙනවා. ඔබටත් එහෙමයි. ඔබේ අම්මා තාත්තා ඊටා ලස්සන ශක්තිමත් අලංකාර කෙස්ලොම් නිය ආදී වලින් යුක්ත ශාරීරික ස්වභාවයෙන් යුක්තව හිටපු
ඒ අය ඒ අලංකාර ශරීර ස්වභාවය නැති වෙලා දිරලා කායික ශක්තිය නැතුව ඊටාම දුක් ස්වභාවයටපත් වෙලා එක්තෙන් වෙලා ඉන්නවා අපි දැකලා තියෙනවා. ඔබ දැකලා ඇති නැති වෙන්න බෑ. මේ ස්වභාවයටපත් වෙච්ච මිනිස්සු නොදකපු මිනිස්සෙක් ඉන්නවා නම් ඔහු අන්ධෙක් පමණයි. එහෙම නැත්නම් දැක්කත් මන්ද බුද්ධ කියාට එක තේරුම් ගන්න බෑ. අන්ධයා දකින්නේ ඇස් තියෙන කොයි කවුරුත් වයසට යන අය වයසට ගියපු අය දැකලා ඇති. ලෙඩ වෙච්ච අය දැකලා තියෙනවා, මරණ දැකලා තියෙනවා. එතකොට ඔවුන් දැකලා නැති කුමක්ද? අපි මේව දැකලා තියෙනවා. අපි දැකලා නැති කුමක්ද? අන්ධයා ඒක දැකලා නැහැ. අපි අන්ධයෝ නෙවෙයි, අපට ඇස් තියෙනවා. අපි ඒතර වයසට ගියපු අය, ලෙඩ අය, මරණයටපත් වූ අය අපි දැකලා තියෙනවා. අදටත් දකිනවා. එහෙනම් අපි දකින්නේ නැත්තේ කුමක්ද? අපි දකින්නේ නැත්තේ ධර්මය. මෙයයි ධර්මය කියලා අපි දකින්නේ නැහැ. වයසට යෑම දුක් ඇති කරන දෙයක්, දුකට අයිති දෙයක්. ලෙඩවීම දුකක්, මරණය දුකක් කියලා ධර්මය අපි දකින්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ. දන්නවනම් දකිනවා. ඇත්තටම අපි ලෙඩවීම දුකක්, මරණය දුකක්, වයසට යෑම දුකක් කියලා දන්නේ නැහැ. ඒ නොදන්නකමට කියනවා ඇස් නැති බව. ධර්මයේ දන්නේ නැතිකමට කියනවා ඇස් නැති බව. ධර්මයේ දන්නා බවට කියනවා ඇස් තියෙනවා කියලා. ඒ හැට කියන්නේ දහම් ඇස කියලා. කුමක්ද ඒ දහම් ඇස? ධර්මයේ දන්නා බව. කුමක්ද ඒ ධර්මයේ දන්නා බව? මේ තමා දුක කියලා දන්නා බව. කුමක්ද දුක? වයසට යෑම දුකයි කියලා දන්නා බවට කියනවා දහම් ඇස ඇති බව. දැන් බලන්න වයසට ගියපු අය අපේ ගෙවල් වල කොච්චර ඉන්නවද? වයසට ගියපු අයත් ඉන්නවා, ඒ අයට පේන අයත් ඉන්නවා. ඒ අයගෙන් කී දෙනයිද මේ තමයි දුක කියලා ඇත්ත ඇති සිටින් දන්නේ? එහෙනම් ඒ දහම් ඇස තියෙන්නේ කී දෙනාටද? ලෙඩ වෙන කට්ටිය, ලෙඩ්ඩු, අනේක ප්‍රකාර ලෙඩ්ඩු අපි දැකලා ඇති. නමුත් අපි දන්නේ නැහැ මේක තමයි දුක කියලා දැකලා නැහැ. එහෙනම් ඒ දහම් ඇස නැහැ. මරණ කීයක් අපි කරගහගෙන ගිහිල්ලා ඇද්ද? අපි දැකලා නැහැ මේ තමයි දුක කියලා ධර්මයේ දැකලා නැහැ. ඒ ධර්මයේ දැකීම පිණිස වන ඇස මොකද්ද? ධර්මයේ දැකීම පිණිස වන ඇස මොකද්ද? දහම් ඇස. ඒකට කියනවා ධර්මයේ දන්නා බව කියලා. ධර්මයේ දැනගන්න ඕන. කුමක්ද? වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මරණයට පත්වීම දුකක් කියන දේ දන්නවනම් ඔහුට දහම් ඇස තියෙනවා. ඒ දහම් ඇසෙන් යුක්ත කෙනා gedara හිටියත් ධර්මයේ පේනවා. පාරේ ගියත් ධර්මයේ පේනවා. දැන් බලන්න සාමාන්‍ය ඇහැ තියෙන කෙනාට gedara හිටියත් වටපිටාව පේනවා. පාරේ ගියත් වටපිටාව පේනවා. නේද? ටවුමට ගියත් වටපිටාව පේනවා. මොකද ඇහැ තියෙනවා. අන්ධයා gedara හිටියත් පේන්නේ නැහැ. පාරේ ගියත් පේන්නේ නැහැ. මොකුත් නැහැ. අන්ධයා කියන්නේ ආන්ගේව. ධර්මය දන්න කෙනා, දහම් ඇස තියෙන කෙනා gedara හිටියත් ඔහුට පේනවා. මොකද්ද පේන්නේ? ධර්මයේ පේනවා. පාරේ ගියත් ඔහුට පේනවා. ධර්මයේ පේනවා. ඇයි? දහම් ඇස තියෙනවා. නගරේ හිටියොත් ඒත් ඔහුට පේනවා. ධර්මයේ පේනවා. ඇයි? දහම් ඇස ඔහුට තියෙනවා. ඒතර ඔහු භික්ෂුවක්. ධර්මයේ දන්නේ නැත්නම් දහම් ඇස නැහැ. ඔහුට ධර්මයේ පේනේද? ධර්මයේ පේන්නේ නැහැ. ඔහු උපාසක උපාසිකාවන්. ධර්මයේ දන්නේ නැත්නම් ඔහුට දහම් ඇස නැහැ. ඒතර ධර්මයේ පේනවද? පේන්නේ නැහැ. ඔහුට තියෙන්නේ මනස තියෙනවා. මේ උපදිනට තියෙන ඇහැ තියෙනවා, භික්ෂුවටත් තියෙනවා, උපාසකයටත් තියෙනවා. ඒ දෙගොල්ලොම පේන්නේ මොනවද? ප්‍රිය රූප පේනවා. නේද? ප්‍රිය දේ තමයි පේන්නේ. සාමාන්‍ය කම්සප පිනිසවන දේ ඔහුට පේනවා. ඒතර
ඒ දෙයට ප්‍රිය දේ පේනකොට ඇලිලා යනවා. ප්‍රිය නැත්තම් ගැටිලා යනවා. ඒතර දහම් ඇස නැති කෙනාට තියෙන්නේ ඇලීම් ගැටීම් උපදින ස්වභාවයමයි. ඔහු gedara හිටියත් ඇලෙනවා ගැටෙනවා. පාරේ ගියත් ඇලෙනවා ගැටෙනවා. ටවුමේ හිටියත් ඇලෙනවා ගැටෙනවා. ආරණ්‍යයේ හිටියත් ඇලෙනවා ගැටෙනවා. වනාන්තරයේ හිටියත් ඇලෙනවා ගැටෙනවා. විහාරයේ හිටියත් ඇලෙනවා ගැටෙනවා. පැවිද්දෙක් වුණත් ඇලෙනවා ගැටෙනවා. උපාසක කෙනෙක් වුණත් ඇලෙනවා ගැටෙනවා. මක් නිසාද? දහම් ඇස නැහැ. ඒ නිසා ධර්මයේ පේන්නේ තියෙන්නේ මස්සස විතරයි. ඒ පේන්නේ කාමයන්. කාමයන්ට ඇලෙනවා ගැටෙනවා. ධර්මයේ නොදන්න නිසා දහම් ඇස නැහැ. ඒ නිසා ධර්මයේ පේන්නේ. ඒ ධර්මයේ නොපෙනෙන කෙනාට කාමයන් විනිවිද දකින්න බෑ. කාමයන්ගේ යථාර්ථය දකින්න බෑ ධර්මයේ දහම් ඇස නැති කෙනාට. දහම් ඇස තියෙන කෙනාට කාමයන්ගේ යථාර්ථය පේනවා. මොකක්ද යථාර්ථය? හි ආස්වාදයක් තියෙනවා, ආදීනයක් තියෙනවා, නිස්සාරණයක් නිදහස් වීමකුත් තියෙනවා. දහම් ඇස නැති කෙනාට ආස්වාදයට ඇලීම, ආස්වාදේ නැති තැන ගැටීම හට ගන්නවා. දහම් ඇස තියෙන කෙනාට ආස්වාදයට ඇලිලා යන්නේ නැහැ. ඔහු දන්න ආස්වාදයේ ස්වල්පයයි. නින්දෙදි පේන හීනයක් වගේ ඇලිලා නැති වෙලා යනවා. නොඇලී ඉන්න කෙනාට නොගැටී ඉන්නත් පුළුවන්. ඇලෙන්නේ නැත්තම් ගැටීමක් නැති වෙලා යනවා. ඒතරේ නොඇලී නොගැටී ඉඳීම පිණිස අප තුළ සංවේගය ඇති කරන කරුණු කෙරෙහි සංවේගය ඇති වෙන්නටත් ඇති කරගන්නටත් ඒ කරුණ මුල් කරගෙන නුවණින් යුක්තව වීරිය කරන්නටත් අපට පුළුවන් වෙන්න ඕනේ. එතකොටයි නොඇලී නොගැටී ඉන්න පුළුවන් වෙන්නේ. සංවේගය ඇති කරන කරුණු ඇසුරු කරගෙන සංවේගය ඇති කර ගන්නවා කියලා කියන්නේ කාමයන්හි ආදීනවයම සිහි කිරීමක්. ආදීනවේ තේරුම් ගැනීමක්මයි. මේ කාම ලෝකයේ තිබෙන ප්‍රියයි මිහිරි කියලා හිතවන දේවල් තියෙනවා. ආන් ඒවහේ ආදීනව තේරුම් ගැනීමක්මයි. දැන් බලන්න ලස්සන කෙස් ලොම් නියදත් සම්මස් නහර වලින් යුක්ත ශරීරය දිරලා වැහැරිලා ජරාවටපත් වෙනවා කියන්නේ මිහිරි ස්වභාවය ප්‍රිය ස්වභාවය නැති වෙලා යනවා. ආදීනවමත් වෙනවා. නිරෝගීව ඉන්න කෙනා ලෙඩ වෙනවා. ඇස් වලට ලෙඩ එනවා, දත් වල ලෙඩ එනවා, හමේ ලෙඩ එනවා, নানা ආකාර ලෙඩ එනවා. ආදීනවමත් වෙලා එනවා. මැරිලා යනවා. ආදීනවය. ඒතරේ ඒ ආදීනවය දැනගත්තොත් ආදීනව දන්නවනම් ඒකට කියන දහම්මැස. ඒ ආදීනව දන්නා කෙනාට ආදීනව පේනවා. මේ කාමයන් දිරන ස්වභාවයෙන් යුක්තයි කියලා අපි දන්නවනම් කාමයන් දිරන, නැසෙන, වෙනසෙන ස්වභාවයෙන් යුක්තයි කියලා අපි දන්නවනම් ඒක අපිට පේනවා. ඒක අපි පිළිගන්නවා. එහෙම නැත්නම් කාමයන් දිරද්දී අපි ගැටෙනවා, ශෝක කරනවා. අනේ අපොයි මේ මොකද කියලා හිතෙනවා. නේද? ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මය අහන අය නිවෙසේ සිටියත්, ආරණ්‍යයේ සිටියත්, උපාසක උපාසිකා වුණත්, භික්ෂුණී වුණත් ධර්මයේ දන්නම නම් ඔහුට දහම් ඇස තිබෙන නිසා, දහම් ඇස තිබෙනවා. ඔහුට කොහේ හිටියත්, කොතන සිටියත් නිරන්තරයෙන් ධර්මයේ පේනවා. ධර්මයේ පේනකොට ඔහුට ඒ ධර්මයට අනුව හිතන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ධර්මයේ පේන කෙනාගේ ස්වභාවය තමයි තව දුරටත් ධර්මයේ පෙනෙද්දී ඒ ධර්මය තමා තුළ තිබෙන බව දකින්න කලක් වෙනවා. දැන් බලන්න අපිට පේන අපේ අම්මා වයසට ගිහිල්ලා ඇඳට වැටලා ඉන්නකොට අපට පේනකොට ධර්මයේ දන්නවන්න අපට පේනවා වයසට යෑම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වූ දේ තමයි මේ තියෙන්නේ කියලා පේනවා. නේද? දැන් අපට ධර්මයේ දන්නේ නැත්නම් අපේ අම්මා වයසට ගිහලා ඇඳේ වැටලා හොඳටම වැටලා හිටියත් අපට තේරෙන්නේ නැහැ වයසට යෑම දුකයි කියන්නේ මේකයි කියලා තේරෙන්නේ නැහැ. අපි අඬලා අනයිදී එච්චරයි. එතන එහා දෙයක් අපට දකින්න බෑ. ධර්මයේ දන්නවනම් සැනකින්ම ඔහුට තේරෙනවා මේක තමයි බුදුරජාන් වහන්සේ
දුකයි කියලා කිව්වේ. වයසට යෑම දුකයි කිව්වේ මේක තමයි කියලා ඔහුට තේරෙනවා. අන්න එතකොට ඔහුට සංවේගය ඇති කරගන්න පුළුවන්. සංවේගය ඇති වෙනවා. ඒ සංවේගය ඇති වෙන කෙනා තවදුරටත් ඒ ඔස්සේ කල්පනා කරද්දී ඔහුට තේරෙනවා මේ ස්වභාවය මටත් සිද්ධ වෙනවා නේද? මමත් වයසට යනවා නේද? මම වයසට යන ස්වභාවයෙන් නිදහස් වෙලා නැහනේ. මගෙත් කෙස් පැහෙන කලක් එනවා, දත් දිරන කලක් එනවා, සමරලි ගහින කලක් එනවා. මෙහෙම තේරෙනවා. වයසට ගියපු කෙනෙක් නම් ඔහුට තේරෙනවා මම වයසට ගිහිල්ලානේ. මගේ තරුණකම නැති වෙලානේ. මේ මට්ටමින් මම රැඳෙන්නෙත් නෑ. මම තව දුරටත් වයසට යනවා, දිරනවා. දිරලා මං ඒක තැනට වැටෙන කලක් එනවා කියලා සිහි වෙනවා. අන්න ඒකට කියනවා නුවණින් යුක්තව කටයුතු කරනවා කියලා. ඒකට මොකද්ද කියන්නේ? නුවණින් යුක්තව නුවණ කියන්නේ ඒකට. කොටිම නුවණ කියන්නේ ඒකට. සංවේගය ඇති වෙනවා කියන්නේ මොකද්ද? මේ හොඳට හිටපු කෙනා දිරලා දුකටපත් වෙලා කියලා අපිට තේරෙනකොට සිතේ ඇති වෙන ස්වභාවය. දැන් ඔබ බලන්න ඔබේ අම්මා තාත්තා දිරුවා ලස්සන ශරීරේ ශක්තිමත් ශරීරේ නැති වුණා. එක තැනට වැටුණා කියලා ඔබට හිතුනොත් ඔබට හිතේ යම් ස්වභාවයක් ඇති වෙනවනේ. ඒ ස්වභාවය හිත අවිෂණ එකක්ද? නිවුණු එකක්ද? අන්නේ හිත අවිෂෙන්නේ නැති ස්වභාවයේ සංවේගය. ඒතර සංවේගයේදී වෙන්නේ කුමක්ද? ඇලෙමින් ගැටෙමින් යන ස්වභාවයෙන් නැති වෙලා යනවා. පාලනය වෙනවා. අන්නේම ස්වභාවයක් තමයි සංවේගය කියලා කියන්නේ. සංවේගයෙන් තොර වෙලාවදී වෙන්නේ ඇලීම සහ ගැටීම. කුමක් මුල් කරන්ද? කාමයන්. කෙස් ටික වේවා, ලොම් ටික වේවා, තමන්ගේ හෝ අනුන්ගේ ඇලෙනවා ගැටෙනවා. එතකොට සංවේගයක් නැහැ. සංවේගය නැත්‍යයි මේක දුකයි කියලා දන්නේ නැහැ. දහම් ඇස නැහැ. පේන්නේ නැහැ ධර්මය. එතකොට ඒවට ඇලී ගැටි යනවා. ඇලෙනවා ගැටෙනවා, ඒ ඇලීම් ගැටීම් හට ගන්නවා. ධර්මයේ දන්න කෙනාට ධර්මයේ ඉස්මතුන ගමන් පේනවා මේ තමයි දුක. වාසිත ගිය කෙනෙක්, ලෙඩෙක්, මරණයක් මේ ආදී දේවල් දැක්කහම ඔහුට සිහි වෙනවා මේ තමයි දුක කියලා ඔහුට තේරෙනවා. ඉතින් මේ විදිහට තේරෙනකොට යම් දිනකදී ඔහුට තේරෙනවා මමත් වයසට යන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවයක් මුල නැහැ. මමත් ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවයක් මුල නැහැ. මමත් මැරෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවයක් මුල නැහැ කියලා තේරෙන කලක් එනවා. අන්න එතකොට ඒකට කියනවා නුවණ ඉපදෙනවා. ධර්මයේ තමන් තුලින් දකිනවා කියන්නේ ඒකට. කලින් දහම් ඇස තිබ්බා. මොකද්ද දහම් ඇස කියන්නේ ධර්මයේ දන්නා බව. ධර්මයේ දන්න කෙනාට ධර්මයේ පේනවා. ගෙදරදී පේනවා. පාරිගයත් පේනවා. ඉස්පිතාලෙටත් පේනවා. පේන්නේ මොනවද? වයසට යෑම, ලෙඩවීම, මරණය මේවා පේනවා. මේ තමයි ධර්මයේ. ඒක දුකටයි කියලා ඔහුට සිහි වෙනවා. ධර්මයේ දන්නවා, දකිනවා. යම් කලකදී ඔහුට තේරෙනවා මටත් මේ සිද්ධිය වෙනවා. මමත් වයසට යනවා. මමත් ලෙඩ වෙනවා. මමත් මරණයටපත් වෙනවා. මේ ස්වභාවයෙන් මම නිදහස් වෙලා නැහැ. එතකොට ඒකට කියනවා නුවණ ඉපදුනා. ඒකට කියනවා නුවණ ඉපදුනා කියලා. එතකොට ඒ විදිහට තවදුරටත් වාසයකදී ඔහුට තේරෙනවා මේ ලෝකේ උපන් යලි උපදින යම් තාක් සත්වීන් නැද්ද? ඒ සියලු සත්වයන්ට මේක පොදුයි. කවුරුත් මේකට අයිති නොවන සත්වයක් නැහැ. සියලු සත්වයන් වයසට යෑමෙන්, ලෙඩවීමෙන්, මරණයටපත් වීමෙන් යුක්තයි. එයින් තොර අය නැහැ කියලා හොට තේරෙනවා. ඒතර ඒක පොදු ධර්මතාවයක්. දුක කියන දේ සියලු සත්වයන්ට උරුම පොදු ධර්මතාවයක් විදිහට තේරෙනවා. එimhe තේරෙන්න තමා සම්බන්ධයෙන් තේරෙන්න ඕනනේ. තමන්ට ඒ දේ සිදු වෙනක තේරෙන්න ඕනේ. එහෙම කෙනාට තමයි සිළු දෙනාට මේ ධර්මයේ පොදුයි කියලා තේරෙන්නේ. එහෙම නැත්නම් හිතන අනිත් මිසු දිරුවට මම දිරන්නේ. අනිත් අයට ලෙඩ වුණාට මට ලෙඩ වෙන්නේ. අනිත් අය මරනකොට මම මැරෙන්නේ නැහැ කියලා හිතන එකක් ගතියක් හිතවල තියෙනවා. ඒ නිසා තමයි ඒ ධර්මයේ තමා තුලින් දකින්න ඕන කියලා කියන්නේ.
තමා තුලම දකින්න ඕනේ මමත් ලෙඩ වෙනවා. මමත් වාසියට යනවා. මමත් මැරෙනවා කියලා. ඔහුට පුළුවනි මේ ලෝක සත්වයා සියලු සත්වයන් ලෙඩ වෙන්නේ මරණයටපත් වෙන වාසින ස්වභාවයෙන් යුක්තයි කියලා පොදු දෙයක් පොදු ධර්මතාවයක් ආර්ය සත්‍යයක් විදිහට දුක දකින්න ඔහුට පුළුවන්කමක් තියෙනවා. බලන්න එතකොට ඒ විදිහට මේ ධර්මය තේරුම් ගැනීම පිණිස වන දහම තමා සමීපේ තමාගේ නිවසේම තියෙනවා. ඒක තමා තුල තියෙනවා. තමා තුල තියෙන දේ දකින්න පුළුවන්කමක් තියෙන්න ඕන. මේ විදිහට සංවේගය ඇති කරන කරුණු තේරුම් නැත්නම් ඒ කරුණු වලදී සංවේගය ඇති කරගන්න නැත්නම් ඔහුගේ සිත නිතර වැඩ කරන්නේ කාමයන් ඇසුරු කරගෙන. කාමයන් ඔස්සේ වාසය කරද්දී කාමයන් නිසා ඇතිවන බැට කන එක දුක් පීඩා වලින් ඔහුට නිදහස් වෙන්න බෑ. ඔහුට දෝමනස්යෙන් නිදහස් වෙන්න බෑ. දෝමනස්යෙන් යුක්ත හිතින් ඔහුට ඉන්න වෙනවා. දෝමනස්යෙන් යුක්ත ඉන්න කෙනාට සෝමනස්ය ඉපදෙන්නේ නැහැ. සෝමනස්ය නැති කෙනාට සුඛය කියන දේ ඉපදෙන්නේ නැහැ. නමුත් යම් කෙනෙක් මේ කාමයන්හි ආදීනවය හොඳින් දකිනවා නම් ඒ තේරුම් ගන්නවා නම් සිහි කරනවා නම් තමා මුල් කරගෙන තමා තුළම ධර්මයේ දකින්න උත්සාහ කරනවා නම් වෑයම් කරනවා නම් ඔහුට යම් කලක මේ තමා දුක කියන ආර්ය සත්‍ය හොඳින් වැටහෙනවා නම් ඔහු කාමයන්ගේ ආදීනව හොඳින් දන්න කාමයන්ට තියෙන ඇල්ම බැහැර කරගනිමින් වාසය කරන කෙනා. මක් නිසාද ඔහු සංවේගය ඇති කරන තැන්වලදී සංවේගය ඇති කරන කරුණු සංවේගය ඇති කර ගන්නවා. නුවණින් සලකලා නුවණින් යුක්තව වීර්යය කරනවා. නුවණින් දැන් අපි නුවණ කියන්නේ කුමක්ද කියලා කලින් ඉගෙන ගත්තා නේද? නුවණින් යුක්තව වීර්යය කරනවා කියලා කියන්නේ ඒ සංවේගය ඇති කරන කාරණය හොඳින් සිහි කරන්න ඔහු කල්පනා පුරුදු වෙනවා. මමත් වයසට යන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවයෙන් නිදහස් වෙලා නැහැ කියලා සිහි කරන්න ඔහු පුරුදු වෙනවා. මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. එයින් මම නිදහස් වෙලා නැහැ කියලා සිහි කරන්න පුරුදු වෙනවා. මම මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්තයි. එයින් නිදහස් වෙලා නැහැ කියලා සිහි කරන්න පුරුදු වෙනවා. අන්න ඒකට තමයි වීරිය කියලා කියන්නේ. ඒකට වීරිය ඕන. වීරිය කරනවා කියන්නේ ඒකට. එහෙම සිහි කරන්න පුරුදු වීම වීරියටයි දෙයක්. ඉබේ වෙන්නේ නැහැ. ඒ වීරිය කරන්ට තියෙන සුදුසුකම තමයි නුවණ. නුවණ නැති කෙනාට වීරිය කරන්නත් බෑ. නුවණ මොකක්ද? තමන් වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා, ඒ ස්වභාවයෙන් නිදහස් වෙලා නැහැ කියලා දන්නා බව. ඒ දැනුම ඉපදුන කෙනාට නුවණ ඉපදිලා. ඒ නුවණ තියෙන කෙනා ඒක සිහි කරනවා. සිහි කිරීම නිකන් වෙන්නේ නැහැ. සිහි කිරීම පිණිස යම් වෑයමක්, යම් වීරියක් ඕනේ. ඒකට තමයි වීරිය කියන්නේ. නුවණින් යුක්ත වීරිය කියලා කියන්නේ ඒකට. යෝනිසෝ පදහනේන කියලා කියන්නේ ඒක. එතකොට බලන්න මේ නුවණින් යුක්ත වීරිය කිරීම පිණිස වන නිමිති අපේ නිවෙස්වල වැඩ කරන තැන්වල ගමේ රටේ හැම තැනකම බහුල වශයෙන් තියෙනවා. මේ නිමිත්ත තමා තුළම තියෙනවා. තමා තුළ තිබෙන දේ අඳුර ගැනීම පිණිස බාහිර නිමිත්ත උදව්වට ගත යුතුයි. බාහිර නිමිත්ත උදව්වට ගැනීම පහසුවක් වෙනවා. මක් නිසාද? නිතර පෙනෙන, දකින, ඇහෙන නිසා. ඒතර ඒ විදිහට ධර්මයේ තේරුම් ගන්න කෙනාට ආදීනව සිහි කිරීම නිසා ඒවා කෙරී තියෙන ඇල්ම බැහැර වෙලා යනවා. කාමයන්ගෙන් සිත දුරස් වෙනවා, බැහැර වෙලා යනවා. කාමයන්ගෙන් ඈත් වෙන සිතට කාමයන් නිසා ඇතිවෙන දුම්නස නැති වෙලා යනවා. දෝමනස්සේ නැති වෙලා යනවා. දෝමනස්සේ නැතිනම් පස්සේ සොම්නස කියන ධර්මය ඉපදෙනවා හිත තුළ. බහුල වශයෙන් ධර්මයේ පුරුදු කරන කෙනා තුළ සෝමනස්ය ඉන්ද්‍රිය ධර්මයක් විදිහට ඉපදෙනවා. ඔහුගේ සිතේ සෝමනස්ය හොඳින් පවතිනවා. සොම්නසෙන් වාසය කරන කෙනා තුළ සුඛය කියන ධර්මය ඉපදෙනවා. කයනුත් සුහුට සැප තියෙනවා. ඒතර ඔහු සුඛෙන් යුක්තව, සොම්නසෙන් යුක්තව වාසය කරනවා. ඒතර මේ සංවේගය ඇති කරන කරුණු මුල් කරගෙන හොඳින් බහුල වශයෙන් නිරන්තරයෙන් සංවේගය ඇති කරගනිමින් වාසය කරන කෙනා ඒ කරුණු මුල් කරන් නුවණින් යුක්තව වීරිය කරන කෙනා තුළ
දුම්නස නැති වෙලා ගිහලා සොම්නස ඉපදිලා සුවෙන් වාසය කරන ස්වභාවයටපත් වෙනවා. එයම ඔහුගේ ආශ්‍රව ක්ෂය වීම පිණිස මාර්ගය පටන් ගත්තා බවට පත් වෙනවා. අපි සෙත් පතනවා මේ කොයි කාටත් මේ උතුම් ධර්මය මෙසේ දරාගෙන මෙසේ පුරුදු කිරීම පිණිස සියලු දෙනාටම දුර්ලභ වූ භාග්‍ය උදා වේවා. සාදු සාදු